අයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඩෙන්ගෝෂූ ඇකඩමි වෙත ඔබ සාදරයෙන් පිළිගනු ලබනවා. අද අපි කතා කරන්නේ පාවාන් නිෂ්පාදනයේදී යොදා ගන්නා මැලියන් සම්බන්ධයෙන්. ඉතින් ගොඩක් අය අපේ වීඩියෝ බලලා අපිට කතා කරා මැලියන් සම්බන්ධව වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් ඒක නිසා තමයි අපි මැලියන් සම්බන්ධව පාවාන් නිෂ්පාදනයේ යොදා ගන්නා මැලියන් සම්බන්ධව වීඩියෝ එකක් කරන්නේ. ඉතින් අපි මේකදී කතා කරන්නේ මැලියම් වල තියෙන පොදු කාරණා සම්බන්ධයෙන්. අපි මෙහිදී කතා කරන්නේ ලංකාව තුළ සහ ලෝකයේ තුළ පහවාන් නිෂ්පාදනයේදී යොදා ගන්නා මැලියම් වල තියෙන පොදු ගුණාංග සම්බන්ධයෙන්. එතකොට ඔබට තියෙන තව ගැටලුවක් තමයි ඔබ පාවිච්චි කරන්නේ විවිධ සමාගම් වලින් නිෂ්පාදිත මැලියම් වර්ග. එතකොට ඔබට සිදු වෙනවා එම සමාගම් වලින් නිෂ්පාදිත මැලියම් වර්ග වලදී ප්‍රශස්ත කාලය කියන එක මැලියම් වලදී ගොඩක් වැදගත් වෙනවා. ඉතින් කෙසේ ඔබ කුමන හෝ කුමන මැලියම් වර්ගයේ භාවිතා කරත් ඔබ අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු පාවාන් නිෂ්පාදනයේදී භාවිතා කරන මැලියම් සම්බන්ධයෙන් අත්‍යවශ්‍යයෙන්ම දැනගත යුතු කාරණා ටික තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්නේ. සහ ඊළඟ වීඩියෝ එකේදී අපි කතා කරනවා සමාගමක මැලියමක් අරගෙන ඒ මැලියම අලවන විදිය සහ ඒක තියෙන ප්‍රශස්ත කාලය කියන එක සම්බන්ධව අපි වෙන වීඩියෝ එකක් කරනවා. හැබැයි අපි මෙහි වීඩියෝ එකේදී කරන්නේ ලෝකේ පාවාන් නිෂ්පාදනයේ භාවිතා කරන මැලියන් සම්බන්ධව තියෙන පොදු කාරණා සහ අත්‍යවශ්‍යම පාවාන් නිෂ්පාදකයෙකු දැනගත යුතු කාරණා සම්බන්ධයෙන් තමයි අප මේ වීඩියෝ එකේදී ඉදිරියට කතා කරනු ලබන්නේ. අපි මුලින්ම බලමු මේ මැලියමක් කියලා කියන්නේ මොකක්ද? මැලියමක් කියලා කියන්නේ කිසියම් වස්තුන් දෙකක් ඇලවිය හැකි, එහෙමත් නැත්නම් කිසියම් වස්තුන් දෙකක් බන්ධනය කළ හැකි ද්‍රවමය හෝ අර්ධද්‍රවය මාධ්‍යයකට තමයි අපි මේ මැලියමක් කියලා කියන්නේ. ලෝකයේ මැලියම් වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ස්වාභාවික මැලියම්. ඒ කියන්නේ ස්වාභාවිකව නිෂ්පාදනය වෙන මැලියම් වර්ග භාවිතා කරලා ඇලවීම් කටයුතු කරනවා. සහ කෘත්‍රිම මැලියම් භාවිතා කරලා ඇලවීමේ කටයුතු කරනවා. ඒ කියන්නේ ලෝකයේම තියෙන මැලියම් වර්ග ගත්තයන් පස්සේ කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ස්වාභාවික මැලියම්, අනිත් එක තමයි කෘත්‍රිම මැලියම්. අපි ඊළඟට බලමු ස්වාභාවික මැලියම් කියන්නේ මොනවද කියලා. ඉතින් අපි මේකේ ඔබට දාලා තියෙනවා පින්තූර කිහිපයක්. එතකොට මේකේ තියෙනවා ගස් වලින් ලබා ගන්නා ලාටු වර්ග වලින් ස්වාභාවික මැලියම් නිර්මාණය කරනවා. එතකොට රබර් කිරි ආශ්‍රිතව නිෂ්පාදනය කරන මැලියම් වර්ග තියෙනවා. එතකොට සත්තුන්ගේ යම් යම් දේවල් අරගෙන නිෂ්පාදනය කරන ස්වාභාවික මැලියම් වර්ග තියෙනවා. සහ එතකොට අපි දන්නවා පාප්, එතකොට ඒ වගේ දේවල් තමයි ස්වාභාවික මැලියම් වර්ග කියලා. මේ ස්වාභාවික මැලියම් සහ කෘත්‍රිම මැලියම් වල තියෙන විශේෂත්වය තමයි ස්වාභාවික මැලියම් බන්ධන ශක්තිය අඩුයි. ඉතින් අපි ඊළඟට කතා කරන්නේ කෘත්‍රිම මැලියම්. ලෝකයේ තියෙන කෘත්‍රිම මැලියම්. ඉතින් මේ කෘත්‍රිම මැලියම් වල විවිධ පරාසයන් වලින් නිෂ්පාදනය කරලා තියෙනවා නිෂ්පාදකයෝ විසින්. උදාහරණයක් ගත්තොත් ලී අලවන්න, ජකඩ අලවන්න, ටයිල් අලවන්න, එතකොට PVC වගේ වට අලවන්න. එතකොට විවිධ අවශ්‍යතාවයන් සඳහා මිනිස්සුන්ගේ විවිධ අවශ්‍යතාවයන් සහ ඕමනාවන් සඳහා කෘත්‍රිම මැලියම් නිෂ්පාදනය කරලා තියෙනවා. හැබැයි අපි කතා කරන්නේ අද පාවාන් නිෂ්පාදනයේදී භාවිතා කරන මැලියම් සම්බන්ධයෙන්. අපි ඊළඟට කතා කරන්නේ මැලියමක තියෙන්න ඕන අත්‍යවශ්‍යම ගුණාංග 6 මොනවද කියලා. ඉතින් අපි ඒකට කියනවා මැලියමක තියෙන තාක්ෂණික පරාමිතිය කියලා. ඒක කොටස් 6කට බෙදෙනවා. එක ස්වභාවය, බන්ධන ශක්තිය, දුෂ්ටාවිතාවය, ආලේපනය, වියලීමට ගතවන කාලය සහ ඝන ප්‍රතිශතය කියලා තමයි තාක්ෂණික පරාමිතිය කොටස් 6කට වෙන් කරලා දක්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ මැලියමක තියෙන මේ ගුණාංග 6 මත තමයි මෙම මැලියම ඇලෙනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. ඒ කියන්නේ මැලියමේ තියෙන ශක්තිමත් බව තීරණය කිරීමට මැලියම ඇලවීම මොන වගේද වෙන්නේ, එතකොට වියලීමට ගතවන කාලය, මේ සියලුම කාරණා සම්බන්ධයෙන් තමයි මේ තාක්ෂණික පරාමිතිය කියලා කියන්නේ. එතකොට මේ තාක්ෂණික පරාමිතියත් අපි එකින් එකට ඔබට විස්තර කරලා ඉදිරියට දක්වනවා. අපි මුලින්ම කතා කරමු තාක්ෂණික පරාමිතිය යටතේ ස්වභාවය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි ස්වභාවය කියලා කියන්නේ අපිට පේන දේ. එතකොට මැලියනුත් ඒවයි තියෙන භෞතික ස්වභාවය අනුව වෙනස්කම් තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ
මැලියම් තියෙනවා කූරු වශයෙන් තියෙනවා කැට වශයෙන් තියෙනවා දියර වශයෙන් තියෙනවා ඒමන් නැත්තම් පාට අනුව වෙනස් වෙනවා ඒ කියන්නේ සුදු පාට රතු පාට කහ පාට වගේ ඉතින් ඒ කාරණාව තමයි තාක්ෂණික පාරාමිතිය යටතේ අපි මුලින්ම කතා කරන්නේ මේ මැලියමක තියෙන ස්වභාවය කියන එක. එතකොට ඒ කියන්නේ මැලියම අපිට මුලින්ම පේන විදිය. අපි ඊළඟට කතා කරන්නේ මැලියමක තිබිය යුතු අත්‍යවශ්‍යම ගුණාංගය. බන්ධන ශක්තිය. ඉතින් මෙම බන්ධන ශක්තිය මත තමයි පාවාන් නිෂ්පාදනයක ශක්තිමත් බව තීරණය වෙන්නේ. ඉතින් ගොඩක් පහවාන් නිෂ්පාදකයන්ට තියෙන ලොකුම ගැටලුව තමයි තමන්ට අවශ්‍ය කරන නිර්මාණය සකසීමේ ක්‍රමවේදය ඒගොල්ලෝ දන්නවා. හැබැයි සෙරප්පු ගැලවෙනවා කියලා තමයි ලොකුම චෝදනාව පාවන් කර්මාන්තයේ තියෙන. ඉතින් මේකට විසඳුමක් විදිහට තමයි අපි අද ඔයගොල්ලන්ට මැලියන් සම්බන්ධව විශේෂ වෙච්ච වීඩියෝ එකක් අපි ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්නේ. ඉතින් මේක හරහා ඔබට පුළුවන් ඔබ භාවිතා කරන මැලියම් එක මේකට ආදේශ කරගෙන ඔබටගේ පාවා නිෂ්පාදනවල ශක්තිමත් බව වැඩි කර ගැනීම සඳහා අපි ඊළඟට කතා කරන්නේ තාක්ෂණික පාරාමිතිය යටතේ දුෂ්ශ්‍රාවිතාවය කියන මොකක්ද කියලා. ඉතින් ඇත්තට මේ දුෂ්ශ්‍රාවිතාවය කියන්නේ යම් ද්‍රවයක් ගලා යාමට දක්වන ප්‍රතිරෝධය. එහෙමත් නැත්නම් ගලා යාමේ හැකියාව. එතකොට මේක මැලියමක තියෙන අත්‍යවශ්‍යම ගුණාංගයක්. මොකද දුෂ්ශ්‍රාවිතාවය මත තමයි අපි ආලේපනය කරන්නේ මොනවද කියන එක තීරණය කරන්නේ. අපි ආලේපනය ගැන ඉස්සරහට කතා කරනවා. එතකොට මේ ගලා යාමේ වේගය වැඩි නම් දුෂ්ශ්‍රාවිතාවය අඩුයි. ගලා යාමේ වේගය අඩු නම් දුෂ්ශ්‍රාවිතාවය වැඩි. ඉතින් ඕගොල්ලන්ට තියෙන මේ ගැටලුවක් තමයි ඕගොල්ලෝ මැලියමක් දැක්කයන් පස්සේ ඕගොල්ලෝ කියනවා මේ මැලියම වතුර වගේ නැත්තම් මේ මැලියම ඝනයි. ඒ කියන්නේ ඔට්ටපාලු වගේ ඇදෙනවා. ඉතින් මෙවැනි කාරණා කියන්නේ මේ මැලියමක තියෙන දුෂ්ශ්‍රාවිතාවය ගැන තමයි. එතකොට මේ දුෂ්ශ්‍රාවිතාවය ප්‍රශස්ත මට්ටමක නැති වුණොත් අපි පාවිච්චි කරන පහවාන් වල ශක්තිමත් බව අඩු වෙනවා. මෙතනදී ඔබ මතක තබා ගත යුතු කාරණයක් තමයි නිෂ්පාදකයන් විසින් මැලියමක් භාවිතා කරන ඔබ කුමන සමාගමක කුමන ආයතනයක මැලියමක් භාවිතා කරත් ගැටලුවක් නැහැ. හැබැයි ඔබ ඒකේ තියෙන මැලියම ආලේප කරන විදිය පිළිබඳ ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතුයි පළමුව ඔබ කරන නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක. සහ ඔබ දුෂ්ශ්‍රාවිතාවයේ මැලියමක අඩු වැඩි කරන්න බාහිර දේවල් එකතු කරන්න එපා. උදාහරණයක් ලෙස ගම් එකට පෙට්‍රල් වගේ දේවල් එකතු කරන සමහර අය. ඉතින් එවැනි දේවල් කරන්න එපා. මොකද එතකොට මැලියමේ තියෙන ගුණාත්මක භාවය නැති වෙන නිසා. අපි ඊළඟට තාක්ෂණික පාරාමිතිය යටතේ කතා කරන්නේ ආලේපනය කියන එක. ඒ කියන්නේ මේ මැලියම අපි ආලේපනය කරන ක්‍රමවේදය මොකක්ද කියන එක. එතකොට අපි නිෂ්පාදකයෝ විදියට මේ ශේෂ්ත්‍රයට අලුතෙන් සම්බන්ධ වෙන අය විදියට එතකොට දැනගන්න ඕන අපේ පරිමාණය අපේ නිෂ්පාදන පරිමාණය මත තමයි අපි ආලේපනය කරන විදිය තීරණය කළ යුතු වන්නේ. එතකොට මේ ආලේපනය සහ දුෂ්ශ්‍රාවිතාවය අතර ඍජු සම්බන්ධතාවයක් තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් අපි ආලේපනය කරන්නේ ඇඟිල්ලෙන්ද එතකොට නැත්තම් පින්සලකින්ද එහෙම නැත්තම් ස්ප්‍රේ මැෂින් එකකින්ද කියන කාරණා මත තමයි මේ ආලේපනයේ තියෙන දුෂ්ශ්‍රාවිතාවය අඩු වැඩි කළ යුතු වෙන්නේ. ඉතින් මේක අපිට ඕන විදියට අඩු වැඩි කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට ඒ කියන්නේ අපිට ආලේපනය කරන විදිය වෙනස් කරලා එතකොට දුෂ්ශ්‍රාවිතාවය අඩු වැඩි කරන්න වෙන වෙන දේවල් එකතු කරන්න එපා කියලා අපි කලින් කිව්වා වගේම මෙදැනුත් කියනවා කිසිම බාහිර දෙයක් එකතු කරන්න එපා. මොකද අදාළ නිෂ්පාදකයන් විසින් ආලේප කරන මාධ්‍ය අනුව මැලියම් වර්ග නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට මේ තව කාරණයක් තමයි අපිට ඉන්න සේවක සංඛ්‍යාව මත සහ මැෂින් මත මේ ආලේපය කරන සිස්ටම් එක ගොඩක් වෙලාට වෙනස් වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ තාක්ෂණික පාරාමිතිය යටතේ වියලීමට ගතවන කාලය. ඒ කියන්නේ වියලීමට ගතවන ප්‍රශස්ත කාලය කියලා තමයි අපි මේක හඳුන්වා දෙන්නේ. ඒ කියන්නේ මැලියමක් ගාලා අපිට අපර් එකද සෝල් එකද මේ මැලියම ගාලා ඒ මැලියම ඇලවීම සඳහා ඒක මැලියම වියලීමට ගතවන කාලය තමයි අපි මෙතනදී කියන්නේ. ඒ කියන්නේ වියලීමට ගතවන ප්‍රශස්ත කාලය. ඉතින් ගොඩාක් නිෂ්පාදකයන්ට තියෙන ගැටලුව තමයි තමන් භාවිතා කරන මැලියමට අදාළව මේ ප්‍රශස්ත කාලය දැනගෙන නැතිවීම. එතකොට අපි මේ ප්‍රශස්ත කාලය අඩු වෙන්නත් බෑ වැඩි වෙන්නත් බෑ.
එතකොට ඒක නිසා සෑම නිෂ්පාදකයෙක්ම ඒ සෑම මැලියම් වර්ගයකම අදාළ ප්‍රශස්ත කාලයක් තියෙනවා. ඉතින් මේක තමයි අපි දැනගත යුතු වැදගත්ම කාරණය. මොකද අපි මේ මැලියමේ ප්‍රශස්ත කාලය දන්නේ නැතුව අපි පාවන් නිෂ්පාදනය කරොත් ඒවයේ ශක්තිමත් බව අඩු වෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ දැනගත යුතු කාරණයක් තමයි ඔබ කුමන සමාගමක කුමන මැලියම් වර්ගයක් භාවිතා කළත් එම මැලියම සඳහා මැලියම් වියලීම සඳහා ඇති ප්‍රශස්ත කාලයක් තියෙනවා. ඒක ඔබ අනිවාර්යයෙන්ම අවබෝධ කරගත යුතු වෙනවා. වියලීමට ගතවන කාලය එහෙම නැත්නම් ප්‍රශස්ත කාලය අප සිටින මේ අපේ වටා තියෙන දේශගුණික කාරණා මතද වෙනස් වෙන්න පුළුවන්. හිතන්න අපි දැඩි උණුසුම තියෙන තැනක හෝ දැඩි උණුසුම තියෙන වෙලාවක මැලියම් ආලේප කරොත් එය වියලීමට ගතවන කාලය සහ වැසි දිනයකදී මැලියම් භාවිතා කරොත් වියලීමට ගතවන කාලය අතර වෙනසක් තියෙනවා. ඉතින් සමාගමෙන් ප්‍රශස්ත කාලය කියලා අපිට යම් මිනුමක් දුන්නත් හැබැයි අපි මේ තියෙන කාලගුණික හේතුන් මත මෙම කාලය වෙනස් වෙනවා. එහෙමත් නැත්තම් හම්බන්තොට පුත්තලම වගේ ප්‍රදේශක පාවන් නිෂ්පාදකයක වියලීමට ගතවන කාලයට වඩා වෙනස් වෙනවා නුවරඑළිය වගේ ප්‍රදේශයක පාවන් නිෂ්පාදකයෙකුගේ ප්‍රශස්ත කාලය. ඉතින් මේ සම්බන්ධයෙන් ඔබට ප්‍රායෝගිකවම ඔබ අධ්‍යයනය කළ යුතු වෙනවා මේ තමාගේ භාවිතා කරන මැලියම සහ තමා සිටින ප්‍රදේශය අනුව මේ ප්‍රශස්ත කාලය වෙනස් වීමට ඉඩකඩ තියෙනවා. අපි ඊළඟට කතා කරන්නේ ඝන ප්‍රතිශතය. ඒ කියන්නේ මැලියම් මිලිලීටර් 100ක තියෙන රබර් ප්‍රතිශතය කොපමණ ප්‍රමාණයක්ද කියන එක. එතකොට අපි දැන් මේ මැලියමක තියෙන තාක්ෂණික පරාමිති යටතේ තියෙන ප්‍රධානම විශේෂම ගුණාංගය අපි දැන් සාකච්ඡා කරලා අවසන්. ඉතින් ඔබට පුළුවන් අපි කලින් කිව්වා වගේම ඔබ භාවිතා කරන්නේ කුමන සමාගමක කුමන මැලියම් වර්ගයක් වුණත් ඔබ පාවිච්චි කරන මැලියම් වර්ගය අපි මේ කියපු තාක්ෂණික පරාමිතියට සංසන්දනය කරලා ඔබගේ පහවාන් වල ශක්තිමත්ව වැඩි කර ගැනීම සඳහා ඔබට මේක රුකුලක් වෙන ඇතයි අපි විශ්වාස කරනවා. මේ මැලියම් නිෂ්පාදනය කරන්න විද්‍යාගාරමාල. ඒ කියන්නේ කාම්බර උෂ්ණත්වය තමයි මැලියමක ප්‍රශස්ත මට්ටම වෙන්නේ. එතකොට අපි අනිවාර්යයෙන්ම උෂ්ණත්වය ගැන සැලකිල්ලක් දක්වන්න වෙනවා මැලියම් ආලේපනය කිරීමේදී සහ මැලියම් භාවිතා කිරීමේදී. මොකද සාමාන්‍ය කාම්බර උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 සිට 28 දක්වා පරාසයක තමයි මේ ගම්වලට සුදුසු පරිසරය නිර්මාණය වී තිබෙන්නේ. ඉතින් ඔබ අපි කලින් කතා කරා වගේ මේකෙදී උණුසුම් තියෙන ප්‍රදේශ කියන්නේ පුත්තලම හම්බන්තොට වගේ ප්‍රදේශයක ඉන්න කෙනෙක්ගේ සහ නුවරඑළියේ සිටින කෙනෙක්ගේ පාවාන් නිෂ්පාදන වල ප්‍රශස්ත කාලය වෙනස් වෙන්නේ ඒ වාතයේ තියෙන තෙතමනේ මත. එතකොට වාතයේ තෙතමනේ වැඩි නුවරඑළිය වගේ ප්‍රදේශවල සහ හම්බන්තොට පුත්තලම වගේ ප්‍රදේශවල වාතයේ තෙතමනේ ගොඩක්ම අඩුයි. එතකොට ඒක නිසා ඔබ පාවාන් නිෂ්පාදනයේදී මැලියම් ගැල්වීමේදී අනිවාර්යයෙන් ඔබ මේ සියලු කාරණා සම්බන්ධ හොඳ අවබෝධයක් ලබා ගත යුතු වෙනවා. තවත් අය කරන වැඩක් තමයි මැලියම් ගාලා විදුලි පංකාවක් යටින් තියෙනවා. ඒක කරන්න එපා. සහ සමහර අය තියෙනවා මැලියම් ගල් වල තද අවුවේ තියෙනවා. ඒකත් කරන්න එපා. මොකද මැලියම් සඳහා සුදුසුම වටපිටාව තියෙන්නේ කාම්බර උෂ්ණත්වයේ තුල පමණයි. එතකොට ඔබ නිවැරදිව මැලියම් ගල් වල කාම්බර උෂ්ණත්වය මත වියලීමට ඇරියොත් ඔබ නිෂ්පාදනය කරන පායාන් වල ශක්තිමත් බව වැඩි වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ කෘත්‍රිම මැලියම් වර්ග. ඒ කියන්නේ පාවාන් නිෂ්පාදනයේදී භාවිතා කරන කෘත්‍රිම මැලියම් වර්ග ලෝකේ පුරාම තියෙන තුනයි. එතකොට ඒක තමයි සම්බන්ධිත ආලේප, බද්ධ කිරීමේ ආලේප, පොලියුතරෙන් ආලේප. ඒ කියන්නේ ඊට කලින් මැලියම් ආලේප කිරීම කලින් අපි මූලික ආලේප කියලා එකක්. අපි ප්‍රයිම කියලා කියන්නේ අපි ඒක ආලේප කරනවා සහ බන්ධන ප්‍රභාකාරක කියන හાર્ඩ්න කියලා කෘත්‍රිම මැලියම් වර්ග අපි මේදී ඉදිරියට සාකච්ඡා කරනවා. අපි ඊළඟට කතා කරන්නේ සම්බන්ධිත ආලේප. සම්බන්ධිත ආලේප කියලා කියන්නේ අපි සාමාන්‍ය ව්‍යවහාරයේදී නම් කහගම් කියලා කියන්නේ මේ සම්බන්ධිත ආලේප වලට තමයි. එතකොට මේක හදලා තියෙන CR රබර් කියන අමුද්‍රව්‍යයෙන් තමයි මෙම මැලියම් විශේෂය නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට මේකේ විද්‍යාත්මක නාමය තමයි නියෝප්‍රින් ඇඩිසිව් කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මෙම ගම් එකේ මෙම මැලියමේ පෙනුම කා හෝ පැණි පාටක් ගන්නවා.
එතකොට මේ සම්බන්ධිත ආලේපය සහ බද්ධ කිරීමේ ආලේප කියන දෙකම ගොඩක් වෙලාට ස්වභාවය විදියට ගත්තයන් පස්සේ එක විදියකට තමයි පේන්නේ. ඉතින් මේක අපි මේක සම්බන්ධිත ආලේපයක්ද මේක බද්ධ කිරීමේ ආලේපයක්ද කියලා අපිට සරලවම හොයාගන්න පුළුවන් වෙන්නේ මේ මැලියම් වීදුරු බෝතලයක සුදු පාට වීදුරු බෝතලයකට දාලා කියන්නේ කරකවනකොට බෝතලේ කවර මේ කතලේ ගන්න පාට අනුව තමයි මේක සම්බන්ධිත ආලේපයක්ද මේක බද්ධ කිරීමේ ආලේපයක්ද කියලා කියන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට සම්බන්ධිත ආලේපයක් නම් අනිවාර්යයෙන් වීදුරු බෝතලේ කහ පාටයක් හෝ පැණි පාටක් ගන්නවා. ඒ කියන්නේ දුමුරු පාටක් වගේ පාටක් ගන්නවා. එතකොට ගොඩක් වෙලාට මේ බද්ධ කිරීමේ ආලේප වල මේ වර්ණය සාමාන්‍යයෙන් වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ භාවිතා කරන කෙමිකල් අනුව මෙම සම්බන්ධිත ආලේපයේ වර්ණය වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කහ පාටක්, පැණි පාටක්, දුමුරු පාටක් වගේ පාට වලින් මේ සම්බන්ධිත ආලේපය වෙනස් වෙන්න පුළුවන්. හැබැයි මේකේ තියෙන බන්ධන ශක්තිය වෙනසක් වෙන්නේ නැහැ පාට වෙනස් වුණයි කියලා. මෙම සම්බන්ධිත ආලේපයේ තියෙන ලක්ෂණ විදියට මේකත් හිතා ඉහළ බන්ධන ශක්තියකින් යුක්ත වෙනවා. ජලයට උෂ්ණත්වයට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා. හැබැයි ඒ වුණත් පාවාන් නිෂ්පාදනයේදී සම්බන්ධිත ආලේප ගොඩක් වෙලාට භාවිතා කරන්නේ පාවාන් වල ඉහළ කොටස් ඇලවීම සඳහා. ඒ කියන්නේ අපර කොටස් ඇලවීම සඳහා. හැබැයි ඒක ගොඩක් සමහර අය ඒ කියන්නේ සාම්ප්‍රදායික විදියට පාවාන් නිෂ්පාදනය කරන සපතිකරෝ කියලා කියන ඒ කියන්නේ පාරවල් වල මංමාවත් වල පාවාන් නිෂ්පාදනය කරන එක අලුත් වැඩියා කරන අය. ඒ අය නම් මෙම මැලියම තමයි සෝල් එක සහ අපර එක ඇලවීම සඳහාද භාවිතා කරන්නේ. එතකොට හැබැයි ඒගොල්ලෝ ඒ සඳහා බැහුමක් යොදනවා. ඉතින් ඒක නිසා සම්බන්ධිත ආලේප එවැනි අවස්ථාවක භාවිතා කරන්නට කමක් නැහැ. හැබැයි ඔබ නිෂ්පාදනය කරනකොට සෝල් එක සහ අපර එක ඇලවීමේදී නම් සම්බන්ධිත ආලේප කරන්න එපා. ඒ සඳහා වෙන අපි ඉස්සරහට කතා කරන මැලියම් වර්ගයක් ඒ සඳහා භාවිතා කරන්න. ඕගොල්ලෝ දන්නවද අපර එක සහ සෝල් එක අතර බන්ධන ශක්තිය නිව්ටන් 50ක්වත් වෙන්න අවමය. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 5ක වගේ වේගකින් ඇද්දොත් ගැලවෙනවා නම් එම පාවාන් වල ගුණාත්මක භාවය අඩුයි. ඒක නිසා ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු කාරණයක් තමයි මැලියම් භාවිතා කිරීමේදී සම්බන්ධිත ආලේප අනිවාර්යයෙන්ම සපත්තුවක සෙරප්පුවක උඩ කොටස් ඇලවීම සඳහා පමණක් යොදා ගන්න. අපි ඊළඟට කතා කරන්නේ බද්ධ කිරීමේ ආලේප. ඉතින් අපි කලින් කතා කරේ සම්බන්ධිත ආලේප. ඉතින් අපි කලින් කතා කරා වගේම සම්බන්ධිත ආලේප සහ බද්ධ කිරීම ආලේප දෙකම වීදුරු බෝතල වලට දැම්මයන් පස්සේ දෙකම එක වගේ. හැබැයි අපි කිව්වා අර බෝතලේ දාලා කරකවන පරීක්ෂණය කරායන් පස්සේ අර මේ සම්බන්ධිත ආලේප කහ පැයක් ගන්නවා කියලා. ඉතින් බද්ධ කිරීමේ ආලේපයක් වීදුරු බෝතලේ දාලා කරකවනකොට ඒකේ කහ පාට ගතියක් එන්නේ නැහැ. මේක අවර්ණ මැලියමක්. එතකොට මේ බද්ධ කිරීම ආලේප සකසලා තියෙන නියෝප්‍රීන් සහ උපලීම කියන භාවිතයෙන් තමයි මෙම බද්ධ කිරීම ආලේප නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට සම්බන්ධිත ආලේප වලට සාපේක්ෂව බද්ධ කිරීමේ ආලේප ශක්තිමත් බවකින් වැඩි. ඒ කියන්නේ ඉතා ඉහළ බන්ධන ශක්තියකින් යුක්ත වෙනවා. දීර්ඝ කාලයක් රඳා පවතිනවා. ඉහළ ස්ථාවරතාවයක් තියෙනවා. අවර්ණ මැලියමක් උෂ්ණත්වයට ඔරොත්තු දෙනවා. සියලුම අමුද්‍රව්‍ය සඳහා හොඳ බන්ධන ශක්තියක් මෙම බද්ධ කිරීමේ ආලේප මගින් ලබා දෙනවා. ඉතින් අපි කලින් සම්බන්ධිත ආලේප පාවිච්චි කරේ සපත්තුවක සෙරප්පුවක උඩ කොටස් ඇලවීම සඳහා. එතකොට මේ බද්ධ කිරීමේ ආලේප නම් උඩ කොටස් සහ පහළ කොටස් ඇලවීම සඳහා, ඒ කියන්නේ සෝල් සහ අපර ඇලවීම සඳහාද බද්ධ කිරීම ආලේප භාවිතා කරන්න පුළුවන්කම තියෙනවා. අපි ඊළඟට කතා කරන්න මැලියම් වර්ගයේ තමයි පොලියුරිතේන් ආලේපය කියලා කියන්නේ. ඉතින් මේක නම් අපි සාමාන්‍ය භාවිතයේදී හීට් ගම් කියලා කියන්නේ මෙම මැලියම් විශේෂයට. ඉතින් මෙම මැලියම් භාවිතා කරලා අලවා ගැනීමක් සිදු කරන්නේ අපර එක සහ සෝල් එක විතරයි. ඒ කියන්නේ අපර සෝල් එක ඇලවීම සඳහා තමයි මෙම මැලියම් විශේෂය යොදා ගනු ලබන්නේ. මොකද මේක අනිවාර්යයෙන්ම සෙල්සියස් අංශක 70ත් 80ත් අතර උෂ්ණත්වයකින් මෙම මැලියම් එක උණුසුම් කළ යුතු වෙනවා. ඒ කියන්නේ මැලියම් ආලේප කරලා සෝල් එකේ අපර එකේ ආලේප කරලා විනාඩියක් හෝ විනාඩි දෙකක කාලයක් අදාළ මේ උෂ්ණත් හීට් මැෂින් එක දාලා තමයි මෙම මැෂින් මේ අලවා ගැනීම සිදු කළ යුතු වන්නේ. මෙම මැලියම් එකේ තියෙන විශේෂත්වය තමයි දැන් අපිට තියෙන ප්‍රශ්නයක් තමයි අපි කොච්චර කාලයක් මෙම මැලියම ගාලා මේ හීට් මැෂින් එකේ තියෙනවද කියලා. ඒ කියන්නේ සෙල්සියස් අංශක 70ත් 80ත් කාලේ. ඉතින්
ඒක පල මුලින්ම අපි කරන්නේ සෝල් එක ගම් ගාලා සෝල් එක තමයි මුලින්ම ඉක්මේෂන් එකට දාන්න ඊට පස්සේ ඊට පස්සේ විනාඩියකට විතර පස්සේ තමයි මේ අපාරක දාන්න මොකද සෝල් එක සහ අපාරක අතර තියෙන වෙනස අපි හඳුනා ගැනීම කළ යුතු වෙනවා මොකද සෝල් එක ඝනකමින් වැඩි අපාර එක උණු වෙන ස්වභාවයෙන් යුක්ත වෙන නිසා එහෙනම් අපි මුලින්ම මේ මැෂින් එකට දාන්නේ සෝල් එක එතකොට මේ සෝල් එකේ තියෙන වර්ග කීපයක් සෝල් වර්ග කීපයක් තියෙනවා අපි ඉස්සරින් කතා කරානේ එතකොට මේ සෝල් එකේ ඝනකම සහ බර අණුව මේ අපි හීට් කරන වෙලාව වෙනස් වෙනවා ඉතින් ඒක අපිට නිශ්චිතවම අපිට මේක මෙන්න මේ වෙලාවේ කියලා කියන්න බෑ ඒක අපිට අඳුනා ගන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි හීට් මැෂින් එකට සෝල් එක දැම්මයන් පස්සේ ඒ සෝල් එක මෘදු බවට පත් වෙනවා මෘදු වෙනවා එතකොට මේ නිකන් නම්‍යශීලී වෙනවා එතකොට ඒ අවස්ථාවේ තමයි අපි එලවා ගැනීම සිදු කළ යුතු වන්නේ ඉතින් මෙම මැලියන් වර්ගය අවරණයි එතකොට මේක මූලික සහ අවසාන බන්ධන ශක්තියකින් යුක්ත වෙනවා ජලයට සහ උෂ්ණත්වයට සහ රීස්ද්‍රව්‍යයන්ට ඔරොත්තු දීමේ හැකියාව මේ මැලියන් වර්ගයේ තියෙනවා උෂ්ණත්වයට ලක් කිරීමෙන් තමයි ඇලීම සිදු කරන්නේ මේකේ මේ මැලියන් වර්ගයේ ලක්ෂණ විදිහට දක්වන්න පුළුවන් ওই ටික තමයි ඒ වගේම සහ මේක අපි කතා කරා මැලියන් ආවරණ මැලියමක් කියලා ඉතින් මේ ඒ වගේම මේකට වෙන තවත් කෙමිකල් එකතු කරලා පිරිමි පහවන් නිෂ්පාදනයේදී බ්ලැක් ටී එකක් හදා ගන්නවා. එහෙම මැලියන් වර්ගත් වෙළඳ පොලේ තියෙනවා. ඉතින් එවැනි අවස්ථාවලදී පාවිච්චි කරන්න ඕනේ මේ බ්ලැක් ටී එකක්. ඉතින් මේම දැන් අපි කතා කරන මැලියන් වර්ගය නම් අවර්ණ මැලියම. එතකොට මෙම මැලියන් වර්ගයට වෙන කෙමිකල් එකක් එකතු කිරීමේදී වෙන්නේ බන්ධන ශක්තිය අඩු වෙනවා. එහෙනම් බන්ධන ශක්තිය වැඩි කිරීම සඳහා අපිට හාඩ්න එකතු කරන්න වෙනවා අනිවාර්යයෙන්ම මෙම පිරිමි සපුතු සෑදීමේදී. එතකොට අපි පිරිමි සපුතු සෑදීමේදී හාඩ්න එකතු කරන්නේ කොහොමද කියන එක අපි හාඩ්න කියන කොටසේදී කතා කරනවා. අපි ඊළඟට කතා කරන්නේ බන්ධන ප්‍රබලාකාරකයක් ගැන. ඉතින් මේකට අපි සාමාන්‍ය භාවිතයේදී අපි ඉංග්‍රීසි වචනේ තමයි භාවිතා කරන්නේ හාඩ්න කියලා. ඉතින් මැලියන් වල බන්ධන ශක්තිය වැඩි කිරීම සඳහා තමයි මෙන්න හාඩ්න විශේෂ භාවිතා කරන්නේ. ඉතින් මේකේ සාමාන්‍ය ලක්ෂණය තමයි ස්පීට් වගේ ද්‍රාවණයක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ගබඩා කිරීමේදී කාම්බර උෂ්ණත්වයෙන් තමයි තැබිය යුතු වෙන්නේ. හිරු එළියට නිරාවරණය නොකළ යුතුයි. ඉතින් මේවා හාඩ්න දාපු බෝතල් වෙළඳ පොලේ ඔයගොල්ලන්ට මිලදී ගන්න පුළුවන්. හැබැයි මිලදී ගැනීමේදී හොඳ හාඩ්න වර්ගයක් මිලදී ගැනීමට ඔබ සුඛ වෙන්න. මොකද නැත්නම් ඔබ අවශ්‍ය කරන මැලියම් වල බන්ධන ශක්තිය වැඩි කිරීම සඳහා අවශ්‍ය වෙන වැඩ කොටස හාඩ්නකින් වෙන්නේ නැහැ නැත්නම්. ඉතින් මෙමනි බෝතල් ඇල්මේනියන් ආවරණයකින් තමයි ආවරණය කල්ලා තිය ඇත්තරම හාටන ලංකාවේ කිසිවිටකත් නිෂ්පාදනය කරන්න මේක අපි වෙන රටකින් ආනයනය කරනවා මෙම හාටන අපි ගෙනල්ල ඉවරල කුඩා බෝතලයකට දාලතමයි පාවිශ්ෂර ගන්න ඕනතින් අනිවාරයම කුඩා බෝතලයක දානවන ඒක අවර්ණ බෝතලයක් විය යුතු එකන දුබුරු පාට හෝ කළු පාට පොඩි වීදුරු බෝතලයක් එකන කට පොඩි බෝතලයක් විය යුතු නැත්තම් එක මේක වාෂ්පශීලී ද්‍රව්‍යයක් නිසා ඉක්මනින් වාෂ්ප වෙලා ඉවත්වෙල යන්න පුළුවන්කම තියෙනවා සහ මේක මේ අනිවා මේක අයිසෝසයිනයිඩ් කියන වර්ගයෙන් තමයි කියන කෙමිකල් එක මේක සංගට බද්ධ කිරීම ආලේප සමග තමයි අපි හාඩ්න එකතු කරන්නේ මොකද අපි සෝල්ල කලවා ගැනීම තමයි අපි සපත්තුවක තියෙන වැඩිම ශක්තියක් අවශ්‍ය වෙන සෝල්ල එකට ඉතින් සෝල්ල කලවා ගැනීම තමයි හාඩ්න එකතු කරන්න එක නිසා අපි මුලින් කතා කරපු කහගම්ම කරන්න අප කිසිවිටකක්ත් හාඩ්න එකතු කළ යුතු වන්නේ නැහැ මේ හාඩ් එකෙන් වෙන්න ඇත්තරම මේ හරස් බන්ධ නැති කරන එක මැලියමක වෙන්න බන්ධ නැති කරන එක එක තවත් දුරටත් හරස් බන්ධ නැති කරන එක තමයි හාඩ්නයකින් සිදු වෙන්නේ අපි බලමු ඊළඟට හාඩ්න කෝමද මේ භාවිතා කරන්න කියලා එතකොට අපි ඉස්සරින්ම මේ හීට් ගම් එක සහ බද්ධ කිරීමේ ආලේප සමග තමයි මේ ගම් මේ හාඩ්න පාවිච්චි කරන්න ඉතින් මේකදී 3% සහ 5ක් වගේ ප්‍රමාණකින් තමයි හාඩ්න එකතු කරන්න ඒ කියන්නේ අධික උෂ්ණත්වයක් තියෙන සහ හම්බන්තොර පුත්තලම වගේ ප්‍රදේශවල මේ පහවන් නිෂ්පාදනය කරන පුද්ගලයොන්නම් හාඩ්න එකතු කළ යුතු වන්නේ ගම් මිලිලීටර් 100කට හාඩ්න මිලිලීටර් 3ක් එතකොට එහෙම නැත්නම් වැස්ස දවසක එහෙමත් නැත්නම් නුවරඑළිය වගේ ප්‍රදේශයක සහ මහනුවර වගේ ප්‍රදේශයක පහවන් නිෂ්පාදනය කරනවා නම් අනිවාර්යයෙන්ම හිතින් කියපු ගම් වර්ග දෙකට 5% වගේ ප්‍රමාණයක් මිලිලීටර් 5ක වගේ ප්‍රමාණයක් හාඩ්න එකතු කළ යුතු වෙනවා හැබැයි මතක තබා ගන්න මැලියම් මිලිලීටර් 100කට තමයි හාඩ්න මිලිලීටර් 5ක් එකතු කරන්නේ ඉතින් ඕගොල්ලෝ මතක අපි හීට් ගම් එක ගැන කතා කරනකොට හීට් ගම් එක අපි කිව්වා බ්ලැක් ටී එකක් හදනවා කියලා පිරිමි සපොත්තු නිෂ්පාදනයේදී එතකොට වෙන්නේ පිරිමි සපොත්තු නිෂ්පාදනයේදී ඒකට කෙමිකල් වර්ග එකතු කරලා තමයි ඒක අවර්ණ මැලියම කළු ගන්නවන්නේ
එතකොට ඒ මැලියමේ තියෙන බන්ධන ශක්තිය අඩු වෙනවා. ඉතින් ඒක නිසා කරන්නේ 5% සහ 8% ප්‍රමාණයෙන් තමයි හාඩ් එකතු කළ යුතු වන්නේ. එතකොට අපි කලින් කතා කරා වගේ උෂ්ණත්වය තියෙන සහ ප්‍රදේශක සහ උෂ්ණ දවසක නම් අනිවාර්යෙන්ම 5% වගේ ප්‍රමාණය මිලිලිටර් 5ක්, ඒ කියන්නේ මැලියම් මිලිලිටර් 100කට හාඩ් මිලිලිටර් 5ක් එකතු කරනවා. එහෙමත් නැත්නම් වැස්ස දවසක හෝ සීතක ප්‍රදේශක නුවර එළිය මහා නුවර වගේ ප්‍රදේශක වගේ නම් මේ පහවල් නිෂ්පාදනය කරන කෙනෙක් නම් කළු පීයු එකට අනිවාර්යෙන්ම 8% විතර හාඩ් එකතු කර යුතු වෙනවා. අපි ඊළඟට කතා කරන්නේ මූලික ආම්ලයක. එහෙම නැත්නම් ප්‍රයිමර්. ඉතින් මේ ප්‍රයිමර් මේ සාමාන්‍යයෙන් ස්ප්‍රින්තු ගතියකින් යුක්ත වෙනවා. ඉතින් මේ ප්‍රයිමර් තමයි ප්‍රයිමර් පාවිච්චි කරන සපුතු නිෂ්පාදනයේ අමුද්‍රව්‍යයන්ගේ මත පිරිසිදු කර ගැනීම සඳහා තමයි භාවිතා කරන්නේ. ඕන මතක ඇති මේ ඉස්සරම කාලේ මේ ප්‍රයිමර් එන්න කලින් වැඩි කඩදාසි භාවිතා කරලා තමයි මේ පාවාන් වල මේ මතු පිට පිරිසිදු කර ගැනීම කරගත්තේ. ඉතින් දැන් නම් එහෙම නැහැ. දැන් ප්‍රයිමර් තමයි වෙනකොට පාවිච්චි කරන්නේ. ඉතින් මේකේ වැදගත්ම කාරණය තමයි ප්‍රයිමර් එක අනිවාර්යයෙන්ම භාවිතා කිරීමේදී මැලියම භාවිතා කරන සමාගමෙන්ම මැලියන් නිෂ්පාදනය කරලා තියෙන ආයතනයෙන්ම ඒකට ගැලපෙන ප්‍රයිමර් එක තෝරා ගත යුතු වෙනවා. නැත්නම් ඒ මැලියම් එකේ බන්ධන ශක්තිය නිවැරදි ආකාරයට අපිට ලැබෙන්නේ නැහැ. ගොඩක් අය කරන වැඩක් තමයි මේ ප්‍රයිමර් මිලදී ගන්නකොට වෙළඳ පොලෙන් නමක් නොමැති ප්‍රයිමර් මිලදී ගන්න. අරගෙන වෙලා අපි මොකක් හරි ගම් එකක් එක්ක භාවිතා කරනවා. එතකොට වෙන්නේ සිදුවෙන දේ තමයි මේ අපිට පැලියමකින් අපි බලාපොරොත්තු වෙන බන්ධන ශක්තිය නිවැරදි ආකාරයෙන් සිදුවෙන්නේ නැති එක. ඉතින් ඒකට හේතුව තමයි අපි දන්නේ නැති ප්‍රයිමර් එකක් පාවිච්චි කිරීම. ඉතින් ඒක නිසා මම මෙතනදී ඉල්ලා සිටින්නේ ප්‍රයිමර් එකක් භාවිතා කරනවා නම් අමුද්‍රව්‍ය පිළිබඳ අවබෝධිකුත් ඔබට තිබිය යුතුමයි. ඒක මොකද PVC අමුද්‍රව්‍යද, PU අමුද්‍රව්‍යද, රබර්ද, ලෙදර්ද මොනවද කියන අමුද්‍රව්‍ය පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. අපි ඒ අමුද්‍රව්‍ය පිළිබඳ අපි වෙනම වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක බලන්න. බැලුවෙන් පස්සේ ඔයගලන්ට තේරෙයි අමුද්‍රව්‍ය වල තියෙන ස්වභාවයන් සම්බන්ධව. එතකොට ප්‍රයිමර් එක භාවිතා කිරීමෙන් අපිට අමුද්‍රව්‍ය වල ස්වභාවය වැදගත් වෙනවා. සහ අපි භාවිතා කරන මැලියම් වර්ගයත් එක්ක මේ ප්‍රයිමර් එක වෙනස් වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම දැනගත යුතු පළවෙනි කාරණය තමයි මැලියම් නිෂ්පාදනය කර සමාගමෙන්ම ආයතනයෙන්ම ප්‍රයිමර් එක මිලදී ගන්න ඕන. සහ එම ආයතනයේ පයිම වර්ග තියෙනවා වෙනස් නම් වලින්. එතකොට ඒකට ගැලපෙන මැලියම් එක තමයි භාවිතා කළ යුතු වෙන්නේ. එතකොට අමුද්‍රව්‍යයට ගැලපෙන ලෙස තමයි ප්‍රයිමර් එක භාවිතා කළ යුතු වෙන්නේ. ඉතින් අපි අද කතා කරේ පහපාන් නිෂ්පාදනයේදී කොහොමද මැලියම් භාවිතා කරන්න කියන එක. ඉතින් මේ සම්බන්ධයෙන් අපි මේ වීඩියෝ එකේදී ඔබට යම් අදහසක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරන ඔබ භාවිතා කරන මැලියම් එක මේකට අනුගත කරලා බලන්න. මේ අපි කියපු කාරණා සහ ඔබගේ මැලියම් එක අතර තියෙන වෙනස්කම් බලලා ඔබට ගැළපෙන ලෙස මේ සියලු දේවල් හදාගන්න කියලා අපි ඔබට කියනවා. ඉතින් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන ගොඩක් අය අපිට කතා කරලා කිව්වා මල්ටිබොන් පාවිච්චි කරන්නේ කොහොමද කියලා, නිවැරදි ආකාරයෙන් මල්ටිබොන් පාවිච්චි කරන විදිය කියලා දෙන්න කියලා. ඉතින් අපි ඒක නිසා ඉදිරි වීඩියෝ එකක් කරනවා මල්ටිබොන් සමාගමයේ නිෂ්පාදන අරගෙන ඒවා කොහොමද පාවාන් නිෂ්පාදනයේදී යොදාගන්නේ කියලා. සහ ඒවා කොපමණ වෙලාවක් වේලෙන්න තියෙනවද, ඒවේ ප්‍රශස්ත කාලය මොකද, ඔය කියන සීලු කාරණා සම්බන්ධව අපි වෙනත් වීඩියෝ එකක් කරනවා. වැඩි විස්තරයක් දැන ගැනීමට අවශ්‍ය නම් මෙතන තියෙන දුරකථන අංකයට අමතන 0706යි 74 20 532ට. ඉතින් ඔබට පුළුවන් පාවා නිෂ්පාදන පාඨමාලා සඳහා සහභාගී වෙන්න. ඒ සඳහා විස්තර ලබා ගැනීම සඳහා ඔබට පුළුවන් අපේ දුරකථන අංකයට අමතා ඒ පිළිබඳ විස්තර ලබා ගන්න. ඒ වගේම ගාල් වගේ ප්‍රදේශයක සිටින ඔබට පුළුවන් අපේ නොබැලීම පාවන් පාඨමාලා සඳහා සම්බන්ධ වෙන්න. ඉතින් ඔබ පාවන් පාඨමාලාවක් හැදෑරීමේදී ඔබ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න. මොකද පාවන් පාඨමාලා දවසින් දෙක ඉගෙන ගන්න පුළුවන් එකක් නෙමෙයි. ඒකට අවම වශයෙන් දින 10ක්වත් ඉතාමත් හොඳ මට්ටමේ ඉගෙන ගත්තොත් තමයි ඔයගොල්ලන්ට හොඳ නිෂ්පාදනකරුවෙක් වෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ සඳහා රජයේ ආයතන ගොඩාක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා මොරටුව කර්මාන්ත සංවර්ධන මණ්ඩලය IDB කියලා කියන්නේ. මොරටුවේ තියෙන ඉතින් එතනින් තමයි මමත් ඉගෙන ගත්තේ. එතන හොඳ තැනක්. එතනින් ඉගෙන ගන්න පුළුවන් ඔයගොල්ලන්ට පාවාන් නිෂ්පාදනය සම්බන්ධව. ඉතින් ඒට අමතරව ඔයගොල්ලෝ දන්න ඔයගොල්ලන් ප්‍රදේශවල නොවිධිමත් අධ්‍යාපන සම්බන්ධ නොවිධිමත් අධ්‍යාපන අංශය හරහාද
මෙවැනි පාටමාලා ගොඩක් තියෙන පාවන් විතරක් නෙමෙයි වෙනත් පාටමාලා තින ඒවට ගොස් ගැනගන්න ඒව නොමිලේ කරන්න ඉතින් යාමතරව ඔබට මුදල් ගෙවා පාවන් පාටමාලායින් අදහරන ඔබ ඒ සඳහා සුදුසුකම් ලත් ගුරුවරයෙක් හම්බ වෙලා ඒ සඳහා සුදුසු විදියට ඉගෙන ගන්න මොකද නැත්නම් අපරාධ ඔබේ මුදල් අපතේ යනවා ඒ නිසා ඔබට පුළුවන් අපිට සමග සම්බන්ධ වෙලා පාවන් පාඨමාලා ඉගෙන ගන්න. ඉතින් ඒ සඳහා අපිට වැඩි විස්තර ලබා ගැනීම සඳහා අපිට හැම තීම සිදු කරන්න කියලා අපි කාරණයක් ඔබගෙන් ඉල්ලා සිටිනවා.